මේ ශරීරය මම නොවේමි මගේ නොවේමි එසේනම් මට යනු විඥානයේද පහදා දෙන්න කියන එකක් වෙනවා. දැන් මම කියලා මගේ කියලා ගන්න සුදුසු නෑ කියලා ගන්න කිව්වේ ඒකයි. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මේ විදිහට ගත්තොත් පුද්ගලයා වැටෙනවා නාස්තික දෘෂ්ටියට වැටෙනවා නැත යන සංඥාවට වැටෙනවා. නැත යනු එක අන්තයක් ඇත යනු එක අන්තයක්. මේ අන්ත දෙකටම නොබැසෝනේ ආර්ය මාර්ගය වටහා ගන්න. දැන් මම නෙමෙයි මට නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි ආදී වශයෙන් ගත්ත ගාම පුද්ගලයා වැටෙන්නේ මොකද? නැත යන සංඥාවට. මම එක් නෑ. ඔය අදහස ගත්තාට පස්සේ ලෝකේ තර්කවාදීකට ගෝචර වෙනවා. මම එක් නැත්නම් කරන පව් වල විපාක විඳින්න මම එක් නෑ. පින් වලට සම්පත් විඳින්නත් මම එක් නෑ. මම එක් නැහැ විඳින කෙනෙකුත් නෑ. මේ ආදී වශයෙන් බහිනවා නිගමනයක. මම කියලා කෙනෙක් නැහැ. නැත යන සංඥාවට බැසාර පස්සේ බුද්ධලයට යථාර්ථයට එන්න බෑ. මේ එක්තරා දෘෂ්ටියකින් බුද්ධලේ මේ කතාව එහෙම හිතාගත්ත භාවනාවක් වශයෙන් කරන්න ගියොත් මම නෙමෙයි කිය. මගේ නෙමෙයි කිය. ඒ බුද්ධලයට කතා කරන්න කිසිම දෙයක ඉඩක් නැති වෙනවා. බුද්ධලයා ඉන්නේ දෘෂ්ටියක නිසා. ඒකට අපි දකින්න ඕනේ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ යයි ගන්න සුදුසු නෑ. ඒ මොකද හේතුව යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක මගේ කියලා සම්මත කරගෙන ඒකේ වැජෙන්නේ සුදුසු නෑ කියන එකයි ගන්න ඕනේ. හැබැයි ඉපදුන කෙනාට මමෙක් විද්‍යාමාන වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගාගත්ත විපාකයේ තියෙන තාකල් මමෙක් විද්‍යාමාන වෙනවා. ඒක විපාක විද්‍යාමානත්වය. ඒකෙන් අපිට අහක් වෙන්න බෑ. ඒක ගෙවිලා කෙලවර වෙන එක. ඒක අල්ලන්න වටින්නේ නැහැ කියන එකයි චන්දරාගයෙන් මම කියන தත්ත්වයේ බැඳෙන්න වටින්නේ නැහැ කියන එකයි බෞද්ධයෝ බෞද්ධත්වයේ තුල විදර්ශනාත්මකව දකින්න ඕනේ. මම නෙමෙයි කියලා ගත්තොත් එහෙම එහා දෘෂ්ටියකට වැටෙනවා. මේ බඳු ආහාරණයක මමයි කියලා අල්ලගන්න වටිනා දෙයක් නෑ. හරයක් නෑ. අන්න ඒක දකින්න ඕනේ. ඒතකොට කාටවත් කියන්න විදියක් නෑ එහෙනම් ඔය ඉන්නේ මොකද කියලා. ඒ ඉන්නේ එකේ බැඳෙන්න මමයි කියලා අල්ලන්න වටිනා දෙයක් නෑ මෙන්න මේ හේතුව. ඒක නෑ කියන්නේ බෑ කාටවත්. මමෙක් නෑ කිව්වොත් එහෙනම් ඔය ඉන්න එක මොකද්ද කියලා අහන්න. ඒක මම නෙමෙයි කිව්වහම හිතපියතර හොද වැඩ කරන එක පොල් පිටාරන් තැළුවොත් මොකද කරන්නේ? ඒතකොට බැලලා දුවනවා. ඔය මොකේ බේරා ගන්න දුවන්නේ? අනේ මට ගහන්න එපෝ කියනවා එතකොට. අර මම මේ කිව්වේ කාද දෙන පිළිතුර මොකක්ද? මමයි ගන්න සුදුසු නැත්තේ ඕකනේ. ගුටි කන්න වෙන්නේ මේ මගේ හදාගත්තේ ඉන්නේ ගුටි කන්න වෙන්නේ. දැන් ඒකට විරුද්ධව කියන්න බෑ. ඕක තමයි කිව්වේ මම අල්ලා ගන්න හොඳ නැහැ. මම මේක හදාගත්තාම මම මේක හදාගන්න ගියාම සිද්ධ වෙන විපාක තමයි මේ හම්බ වෙන්නේ. දැන් යා මම නෙමෙයි කියන එකෙත් නෑ මම ඉන්නවා කියන එකෙත්. මමයි කියන්නේ යමක් ගොඩනගාගත්ත හේතුඵලයක් වශයෙන්. ඒ හේතු යම්තාක් ශක්තිමත්ද ඵලයේ ඒ තරමට ශක්තිමත් ගොඩ නැගුවා. හේතු අවුරුදු 100ක් හරිනම් හදාගත්තේ ඵලයේ අවුරුදු 100ක් විද්‍යාමාන වෙනවා. හැබැයි ඔය හදාගත්ත එකට මම කිය අල්ලගන්න වටින්නේ අල්ලගන්න ගිහින් තමයි ආයශරයක් එකක් හදාගන්නේ තව මම. මම එක හදාගත්ත තැන් පටන් ගෙන අපිට සිද්ධ වෙනවා ඒකේ ඉන්න තාක්කල් ඔය දුක් ඔක්කොම විඳින්න. ඒ නිසා එහෙම අල්ලගන්න හරියක් නෑ කියලා දැනගත්තාම මම ඒක ගොඩනගෙන හේතුව දුරු වෙනවා. හේතුව දුරුනාට පස්සේ කියන ඵලයේ අන්තය වෙනකන් තියෙයි. ඒකෙන් නැවත විපාකෝ කම්ම සම්භවෝ කියන එක සිද්ධ වෙන්නේ. මතු මම ගොඩනගෙන හේතුව නැති වුනහම අන්න ඊදාට මම ගොඩනගින්න නැතුවම දකින්න. හේතුව නිසා හටගත්ත ඵලයක් තිබෙනවා හේතු නිරෝධය නිසා ඵලේ නිරෝධය. ඒ නිසා මෙච්චර කල් දුක් විඳ මම හදාගෙන දුක් විඳ මම හදාගන්න නැති නිසා දැන් ඉතින් දුකින් නිදහස්. අන්න දකින්න. ඒක පැත්තකින් තියලා මේ මම නෙමෙයි කියන එක ගත්තොත් එහෙනම් අපිට සිද්ධ වෙනවා ඔය ටික කරන්න. චන්නහාමුදුරලා අරිහත්ත්වයටපත් වෙන්න බැරි වුණා ඔය භාවනාව මම නෙමෙයි කියලා වලලා. ඇහැ මම නෙමෙයි, කන මම නෙමෙයි, දිව මම නෙමෙයි, නාසය මම නෙමෙයි මේ විදිහට වඩනවා වැඩින්නේ. අරිහත්ත්වයටපත් වෙන්නේ චන්දරාගේ දුරු වෙන්නේ. බුදුරණාහි පිරිනම් පාරේ පස්සේ මේ ඒ විලාසි කල්පනා කළා මේක කාගෙන් දැන් අහගන්න. මෙහෙම වෙන්නේ නැත්තේ මොකද මේ හිත වැඩින්නේ නැත්තේ මොකද කියලා. ආනන්ද හාමුදුරුවෝ තමයි මේකට ගැලපෙන කෙනා ධර්මයේ දන්න කෙනා. උන්වහන්සේ හම්බෙන්න යන්න ඕන කියලා ගිහින් උන්වහන්සේ හම්බෙලා ওই කාරණේ කිව්වා. මේ බුදුරණාහි දේශනා කළා ඔබ ඔය භාවනාව වඩනකොට වැඩින්නේ නැති වෙන්න හේතුව. පලායන වර්ගයේ සූත්‍රයක බුදුරණාහි මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා හේතු තැනක් කිව්වා.
අනාදිවත් සංසාරයේ පටන්ගෙන ඇත කියන අන්තේ නැත කියන අන්තේ ආපු ලෝක සත්‍යයට. මම නෙමෙයි කියනකොට හිත වහිනා නැත කියන අන්තේ. නැත කියන දෘෂ්ටියට වැටෙන නිසා භාවනාව වැඩෙන්නේ. ඒ නිසා මමයි ගන්න සුදුසු නෑ කියලා ඔබ වළඳ කියලා පේනවා. සුදුසු නැති බව දැනගන්න. ඒ ටික කියනකොට භාවනාව වැඩුණා. මේ අදත් අපිට වෙලා තියෙනවා කර්මස්ථානේ දෙනවා මිසක් ඔල්මාරියෙන් කර්මස්ථාන දෙනවා වගේ මේක දෙන්නත්. ඉතින් නේතම් මම නේතෝ හමස්මින් කියන කෑල්ලක් විතරක් පිටකේ අල්ලගෙන මම එක් නෑ මගේ කියා දෙයක් නෑ කියන වචනේ එතන අල්ලගෙන ඒ ආදි වශයෙන් විග්‍රහ කරන්න යනවා මූල විග්‍රහය ගන්න නැති. ධර්මාභෝධය ඇති කෙනා ධර්මාභෝධය යුක්ත වුණාට පස්සේ මම නෙමෙයි කියලා ගත්තට එයා නාස්තික දෘෂ්ටියට වැටෙන්නේ නැහැ නැත යන දෘෂ්ටියට වැටෙන්නේ. මම නෙමෙයි කියන්නේ හේතුව මේක හේතුඵලයක් නිසා. නිත්‍ය වූ ආත්ම වූ සුඛ වූ යම්කිසි මමෙක් ගොඩනගා ගන්න බැරි නිසා. ඒ හේතුව මමයි ගන්න සුදුසු නැති නිසා. මම කියන එකේ බැඳෙන්නේ නැහැ කියන අදහසින් මම නෙමෙයි කියන අදහස ගන්නවා. ඊ අදහස ගන්න ධර්මාභෝධයේ තියෙන කෙනෙක්. ධර්මාභෝධයේ තියෙන කෙනා ගන්න අදහසයි ධර්මාභෝධයේ නැති කෙනා මම නෙමෙයි කියන ඇති වෙන අදහසයි කියන එක අදහස් දෙකක්. එක්කෙනෙකුට අන්තගාමී අදහසක් ඇති වෙනවා එක්කෙනෙකුට යථාර්ථවත් අදහසක් ඇති වෙනවා. එහෙනම් ධර්මයේ අවබෝධ කරපු කෙනෙකුට ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට මම නෙමෙයි කියලා ගත්තත් ඒකේ ප්‍රශ්නයක් නෑ. මම එක් නෑ කියලා එයා ගත්තත් එයා අරගන්නේ ධර්ම අවබෝධය අදහස. ලෝකයා මම එක් නෑ කියලා ගත්ත ගමන් නැත යන අදහසින් ගන්න. නැත යන අදහසින් ගත්තොත් හිත වැඩින්නේ අන්තිමට වැටලා ඉන්නේ. ඔක ඇති වෙන වෙනස. අපි අම්මා කියලා කතා කරනවා තාත්තා කියලා කතා කරනවා ඉතින් කියනකොට මොනවද අපිට රූප පෙන්වන්න ඕනේ. අර ලදරු පාසලේ එහෙම කරන්න බෑ. අයන්න අල්මයන්න මායන්න කියන රූපේ ඇඟිල්ල දික් කරලා පෙන්නන අම්මා කියන්න පුතේ කියලා අපි කියන්න වෙනවා. ඉතින් ඒ ළමයාට කියා දෙන්න ක්‍රමෙට එහෙම කියන්නේ නැතුව නෑ නෑ අපි වාගේ උඹත් අම්මා කියන එහෙම කියවන් කියවර තේරෙයි. නේ ළමා මනසට ළමා මට්ටමට දෙන හරිය ඒ විදිහට කරන්න ඕනේ. වැටහිච්ච කෙනා දකින්න ක්‍රමේ තව එකක්. එයාට අයන්න අල්මයන්න මායන්න කියනවා අයන්න අල්මයන්න මායන්න අම්මා කියන්න ඕනේ. වචන තුනම අකුරු තුනම එකට කැටි වෙලා පදයක් හැටියටම හිතට එනවා. ආය අමතර ඥාන රූප ඉස්ත්‍රි රූප මොනවද දකින්න ඕනේ. ඒක දකින්නකොටම මේ සංඥාව තියෙනවා මාතුළු සංඥාව. ඉතින් උයන්න මූර්ධත නැයන්න උණ කියලා උණ පඳුරක් ඇදලා පෙන්නලා හිටන් ඕකට තැඟිලි කියලා පෙන්නන්නේ පුංචි ළමයට අකුරු දෙකක් තියෙනවා. ඉතින් අපිට උණ පඳුරක් දැක්කහම උණ කියලා කියනකොටම ඒ මොන උණද කියන එකත් තේරිලා ඉවරයි. ඒකකින් සංඥා උණ කිව්ව සංඥාවෙන් අපි ගහත් තේරිලා ඉවරයි. ඉතින් අපි භාවිතා කරන ක්‍රමය අර පුංචි ළමයට ගැලපෙන්නේ. මෙන්න මේ වගේ වැඩුණු හිතත්තා විසින් අනුගමනය කරන ක්‍රමෙයි. වැඩෙන හිතත්තා නැත්නම් මූලික පුද්ගලයා විසින් වඩන ක්‍රමෙයි දෙකක්. ওই දෙකේ කර පටලවා ගන්න එකකින් තමයි මේ අමාරු වෙන්නේ. මේ වැඩුණු කෙනා මම නෙමෙයි කියලා කියන අර්ථය එනකොට යාට එන සංඥාව වෙන්නේ වැඩිච්ච නැති කෙනා මම නෙමෙයි කියනකොට. මගේ නෙමෙයි කියනකොට. අන්න ඒ නිසා එතෙන්දී ඇති වෙන මේ දෘෂ්ටි දෙකේ අන්ත දෙකට නොවැටෙන්න නා. මමයි ගැනීමට සුදුසු නෑ මගේයි ගැනීමට සුදුසු නෑ මගේ ආත්මයයි ගැනීමට සුදුසු නෑ. අන්න ඒතර වැඩෙන හිතට ගැලපෙනවා. එහෙම ගත්තාට පස්සේ ඔබ නැත කියන සංඥාවට වැටෙන්නේ නැතුව හරි මාර්ගයට එනවා. ඉතින් ඒ නිසා දැන් මේ අහන්නේ තියෙන්නේ මට යන්නේ හඳුනනකොට ඒ කියන්නේ විඥානීය කියලා ඉතින් අහනවා. විඥානීය හැටියට දකිනවා. විඥානියත් මම කියලා ගන්න මට කියලා ගන්න සුදුසු නෑ කියලා දකිනවා. විඥානය තුළ තියෙන අවිද්‍යාව නිසාම තෘෂ්ණාව නිසාම තමයි බුද්ධලයා මම කියන සංඥාවේ බැඳිලා ඉන්නේ. දෘෂ්ටියේ බැඳිලා ඉන්නේ. එහෙනම් ඒ දෘෂ්ටිය ඒ සංඥාව ඉක්මයන් නම් ඒ පිළිබඳ තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි දුරු වෙන්න ඕනේ. දුරු වුණාට පස්සේ ලෝක සම්මතයේ කතා කරන තියෙන මම කියලා මට කියලා මගේ කියලා කතා කරනවා. ඒක ලෝක සම්මතයේ ඉක්මව යන්නේ නැති නිසා ව්‍යවහාරයට සීමා වෙනවා මිස දෘෂ්ටියකට සංඥාවට ගෝචර වෙන්නේ අර මුලාසහගත අවිද්‍යාව තෘෂ්ණා සංඥාවට ගෝචර වෙන්නේ. ඒක වෙන්නේ හිත වැඩනහමයි. එතකම්ම මේක එහෙනම් මේ මම කියන්නේ කවුද කියන ප්‍රශ්නේ එනවා. රූපෙත් මම නෙමෙයි නා, වේදනාවත් මම නෙමෙයි නා, සංඥාවත් මම නෙමෙයි නා, සංකාරات මම නෙමෙයි නා, විඥානත් මම නෙමෙයි නා. කවුද මම? අන ප්‍රශ්නයක් මතුවෙන්නේ වැඩිච්ච නැති නිසා. අවබෝධය ආපු නැති නිසා. පෙතිත් මල නෙමෙයි නා, කේනුත් මල නෙමෙයි නා, නගුඩත් මල නෙමෙයි නා. ඒකේ වටේ තියෙන පොතුත් මල නෙමෙයි නා. කවුද මල කියලා හිතුවා වගේ වැඩ. ඔය ටික අහ කරුවාම මලක් පෙන්වන්නත් බැයි නම් ඒ ටික තමයි මලකුත් පේනවනම්. ඒ ටික අහ කළා ඉතින් කවුද මල එතකොට කියලා හිතුවා වගේ වැඩ. වැලි කැට එකතු කරලා ඉතින් වැලි ගොඩක් හදලා තියෙනවා. මෙයා වැලි කැට. වැලි කැට අහ කරුවා. කොයිද වැලි ගොඩ කියලා හිතුවා වගේ වැඩ.
ඒ වැලි ගොඩ මතුවලා තියෙන වැලි කැට එකතු වීම කියලා දැක්කන. පෙති රේණු ආදී අවශ්‍ය දේවල් එකතු වෙලා මල කියන එක මතුවන හැටි දැක්කන. ඒ අහන්නේ එතකොට ඒ ටික අහ කරනවා කො මල, ඒ ටික අහ කරනවා කො වැලි ගොඩ, එහෙම අහන්නේ නැහැ. අහන්නේ නැත්නම් මොකද? ඒකෙන් ඇතිවෙච්ච මායා දර්ශනය තමයි අර වැලි ගොඩ කිව්වේ මල කිව්වේ කියලා දැක්ක කෙනා. එයා ඊට පස්සේ මලක් ගැන වැලි ගොඩක් ගැන තවත් දෘෂ්ටියක් ඉදිරි කරගන්නේ නැහැ. මේ මායා දර්ශනය තමයි මේ මල හැටියට වැලි ගොඩ හැටියට වෙන්නේ, සත්ත්ව හැටියට පුද්ගල හැටියට ලෝකෙ බෙවුනේ. ඒකයි කියලා දැක්කට පස්සේ මම කියලා ගොඩ නැගුණේ. ওই ටිකේ සංකල්පෙන් ඇති වුණා වූ මායා දර්ශනයේ මායා ස්වභාවිකය දැක්කට පස්සේ මායාවක මොකද්ද එහෙනම් තව තියෙනවද කියලා බලන්න තියෙන දෘෂ්ටිය කියලා ගත්තාම ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය ඉවරයි. අර කියන සක්කාය දිට්ඨිය ඉවරුණාම තවත් මමෙක් ඉන්නවාද කියන තියෙන දෘෂ්ටිය නැති වෙලා යනවා. රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන කියන මේ කොටස් පහක සම්පින්දණය නිසා ඇත යන වචනයේද ගන්න සත්වයක ඉන්නවා කියන දෘෂ්ටිය එනවා. මමෙක් මතුවෙනවා කියන දෘෂ්ටිය එනවා. මම හැදිලා තියෙන ඔය කැලේ ටිකින් නම් ඒ කැලේ ටික අයින් කරපුවාම මමෙක් විද්‍යාමාන උනේ නැත්නම් මම කියලා වැටහිලා තින්නේ ඒ බුද්ධිලයා එතන දෘෂ්ටියකින් ගත්තා වූ දෘෂ්ටි සංකල්පයක් නිසා. තවත් ඇති දෙයක් නෙමෙයි කියලා තේරුම් ගත්තාට ආත්ම දෘෂ්ටිය ඉවරයි. මේ හිස ගිනි ගත්තාසේ රාගය දුරු කරගන්න උත්සාහ කරන එක්තරා දේවතාවෙක් කියන බුදුරන් වහන්සේ දේශනා කරනවා. හිස ගිනි ගත්තාසේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරනවා. ඕනදික ඒ තමයි. රාගය දුරු වෙන එක පස්සේ සිද්ධ වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට ආය ඇඟිලි ගහන දෙයක් නැහැ. ඇත්තට මහා සීල හදිසි වෙන දෙයක් නෑ. යාර ක්‍රමයෙන් බලාගෙන රාග සංසිඳිලා යනවා. මේ දේවතාවගේ ප්‍රශ්නෙට බුදුරන් වහන්සේ දුන්න උත්තරේ ඒකයි. එහෙනම් අපි දඟලන්න ඕනේ මේ ඔක්කොම ආසාවන් අත්හරිනවා කියන එක නෙමෙයි ඉස්සෙල්ලා. ඔන්න ඉතින් දෘෂ්ටි අත්හැරගන්න යථාර්ථය දැනගන්න. එතන දැනගත්ත කෙනාට නැවතත් ලෝකයේ බැඳෙන්න තිබිච්ච මූල හේතුව ගැලවිලා ගියා. එතන පටන් ගෙන ලෝකයේ පිළිබඳ ආස්වාදයන් පිළිබඳ මානසිකත්වයේ ගෙවි යනවා නිකන්. වැරෙන්නේ සැත්තටපත් වෙන්නේ නැති නිසා ආසාව දුරු කරන්න මහන්සියලා හරියන්නේ නැහැ. ඒකට නෙමෙයි මහන්සි වෙන්න ඕනේ. ඔන්න ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නයි මහන්සි වෙන්න ඕනේ. දේශනා කරේ ඒක. අපි දුරු කරගන්න හදන්නේ ආත්ම දෘෂ්ටිය නෙමෙයි ආසාව. ඉතින්ලා. ආසාව දුරු කරගන්න දාගන්න ආත්ම දෘෂ්ටිය හිමුයි. මේ කොහොමද කරන්නේ? බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දහම්. මහා ගැඹුරට දාලා ප්‍රපාතයකට බහලා හිටන් ගොඩ ඉන්න හදනවා වගේ දඟලනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අත්‍යවශ්‍යයෙන්ම මේ අස්මී වාන මාන මේවා ඔක්කොම දුරු වෙලා යනවා ආත්ම දෘෂ්ටිය දුරු වුණාම. එතන පටන්ගෙන ඒකට විදිහ මුල කැපිලා ඉවරයි. මුල කැපුවාට පස්සේ අග වැඩෙන්න විදිහක් නැහැ. තියෙන පොරේ තියෙන රසෙන් ඇදගත්ත රසෙන් ගහතියි මුල් ටික කැපුවට පස්සේ. මුදු මුල අතු මුල දැම නම් එහෙම කඩ විතරක් තිබ්බා නම් එහෙම. පැත්ත දැම්ම නම් එහෙම. ආයි ඒ ගහට රසය ඇදෙන්නේ නැහැ. හැබැයි කඩේ තියෙන රසය නිසා කොස් කඳ ලව් පැත්ත දැම්මට පස්සේ දියලනවා පිනේ. පැත්ත දාපු කොස් ගහල් දියලනවා. අතුරු කපලා ඔක්කොම ගලා කොස් කඳ පැත්ත දාලා තියලා මාස දෙකක් තුනක් ගිහින් බැලුවාම හැමතැනම අතුරු කිලි ඇවිදින්න. බය වෙන්න දෙයක් නැහැ. අතුරු කිලි මොරලා ගහ හැදෙන්න විදිහක් නෑ. මොකද? ඒ ත්‍රිවිධ රසයෙන් ඒ පොඩ්ඩ මතු වෙලාවට ඒ ඔක්කොම ඇట్లా යනවා. අනිත් වගේ අස්මීවාණී දුර වෙන්න ඒක දුර වෙන්න ඉතින් අර සක්කාය දිට්ඨිය දුර වෙලා ගියානම් මුල් කපුවා ප්‍රධාන මුල කපලා දැම්මා. ඊට පස්සේ අනිත් තියෙන ආස්වාද අරවමියා බලාපොරොත්තු සියල්ලම තියෙන්නේ අර ඉතුරු යතිවිච්ච පෝරෙන් අපි එකතු කරගත්ත හරිය. ඒක කවදාවත් අමුතුවෙන් එකතු කරන්න නැති නිසා තියෙන එක ගෙවිලා නැ කීනම් පුරාණන් නවන් නැති සම්භව. පුරාණී ඉසේ වෙලා යනවා. ඒ වගේම නවන් යලි සම්භවයක් නැති නිසා ඒ ටික ඉවර වෙනවා. ඒක ඉතින් බය වෙන්නේ දැන් අත්‍යවශ්‍ය දේ තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් එතකොට විඥානයේ දැන් එසේනම් මට යන විඥානයේ. දැන් විඥානයත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ඒ විදිහට දෘෂ්ටියෙන් තෝරගත්තා අපි මොකේද තියන්නේ? විඥානෙ තියන්නේ කොහොමද? නෑ මම රූපයෙන් පනවන්නත් බෑ, වේදනාවෙන් මම පනවන්නත් බෑ, සංඥාවෙන් මම පනවන්නත් බෑ, සංකාරයෙන් පනවන්නත් බෑ, විඥානයෙන් පනවන්නත් බෑ. රූපයි වේදනායි සංඥා සංකාර විඥාන කියන පහත් ඇරලා මම කියන දේ තව දෙයක් ඉතුරු වෙලත් නෑ. දැන් මෙන්න මේ ටික තමයි තෝරන්නේ. මම කියන දර්ශනය මම කියන දෘෂ්ටිය මතුවලා තියෙන්නේ මේ පහේ එකතුවක් නිසා පේන මායාව. ඒක දැනගත්තා මායාව ඇති දෙයක් නෙමෙයි. මායාව කියන එක මුලාවක් හැවටිලා. මම යන සංඥාව ඇතිලා තියෙන්නේ ওই පහේ සම්පින්දනේ. ওই සම්පින්දනේ තුල මම කියන එක බැලුවාම මම කියලා නිගමනය කරන්නේ. ඔය එකකවත් නැන්න. ওই ටික එකතු වුණාම නම් ගොඩ නැගුණේ. එහෙනම් ගොඩ නැගිලා තියෙන්නේ මම කියන්නේ මායාව. මායාව කොහොමකින් පනවන්නේ? මායාව රූපය කියලා පනවන්න බෑ, මායාවක් වේදනාව කියලා පනවන්න බෑ, මායාව සංඥාව කියලා පනවන්න බෑ. ඔක්කොගේම එකතු වුණාම මායාව විද්‍යාමානයි. මේ යෝකින් දකින්න ඕනේ
මායාවක ස්වභාවය. ධම්මයි ප්‍රශ්න තියෙනවා නම් එවන්න. තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ බෞද්ධ දර්ශනයේ නිතරම කියවෙන අප්‍රමාදේ යන පදේ අර්ථ නිරුක්ති සහිතව නිවන් මගට උපයෝගී වෙන ආකාරයෙන් පහදලා දෙන්න එක හරි වැදගත් ප්‍රශ්නයක්. මේ අප්‍රමාදී කියන එකේ තියෙන ලෞකික අර්ථය ඒක. අප්‍රමාදී කියන වචනේ ප්‍රමාද නොවි කටයුතු කරනවා, කඩිසරව කටයුතු කරනවා මේ ආදී වශයෙන් අපේ ලෞකික සම්මතයක් තියෙනවා. මේ අප්‍රමාදෝ අමත පදං කියන වචනේ ගත්තාම මිනිහා හිතනවා අප්‍රමාදයයි ප්‍රමාදයයි කියන එකේ ලෞකික අර්ථය. මේ ලෞකික අර්ථය අරන් බැලුවොත් එහෙම ඔය අප්‍රමාදයේ කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා රුධේ පාන්දර නැගිටපු අය, ගෙවල් මිදුල් අතු ගන්න ඒවා කළා, පියුම් පියුම් කරන ඒවා කළා, සැකී රස්තාවලට අප්‍රමාදව යන ඒවා කළා. මුළු ඔක්කොම කළා ඉතින් අප්‍රමාදව කටයුතු කරලා මුළු දවසම කරදි කරපුවා ඒ කාලෙත් හිටියා. හැබැයි අමෘත පදයේ අප්‍රමාදයේ කියලා හිතන් කියනකොට ඒගොල්ලෝ අමෘතය දැක්කා. අමෘත පදේ කියන්නේ නිවන. අප්‍රමාදේ නිවන් පැත්ත. ඒකයි අප්‍රමාදව අමත පදං කියන්නේ. මේ ලෞකික වූ මේ ලෞකික ගවන්නා වූ අප්‍රමාදයක් ලෝකේ තියෙනවා. ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. කම්මැලිකමට ඉන්නේ නැතුව උත්සාහයෙන් වීර්යයෙන් වැඩ කල්ලාරින්න නැතුව ඒවා ප්‍රමාද නොකර කරන අප්‍රමාදයක් ලෝකේ තියෙනවා. ඒ ලෞකික අප්‍රමාදය හොඳයි. මේ නිසා තමයි මේ ආර්ය මාර්ගයේ පෙන්වන්නේ හැමතැනම පෙන්වන්නේ. මේ වචන වල අර්ථ දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙන එක. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙන එක. එහෙනම් අද උතරක් තෝරා ගන්න ඕනේ. ලෞකික අප්‍රමාදයයි ලෝකෝත්තර අප්‍රමාදයයි වෙන් කරගන්න. ලෝකෝත්තර අප්‍රමාදයටපත් වෙන්න නම් පුද්ගලයා තමා විසින් කළ යුත්තේ පරමාර්ථය තේරුම් අරන් ඉන්න ඕනේ. ලෝකයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තේරුම් ගත්ත කෙනාට තීරණයක් එනවා. මේ ලෝකයේ තුල මොනවා කරගෙන ඉඳ ගියා. ලෝක පැවැත්ම සාරයි කියලා හිතාගෙන ඒකේ බැඳිලා ඉන්න තාක්කල්. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ඉවරයි නම් අසාරයි කියලා තේරුම් අරගෙන අත්තරින් නොවැළී මිදී යන යම් නිවනක් ඇති. ඒ නිවන ලැබෙන්නේ නැහැ. දැන් ලෝකයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා අසාරයි කියලා තීරණය කරගත්ත කෙනාට එනවා තීරණයක් ප්‍රඥාවන්ත තීරණයක්. හැමතැනම තියෙන අසාරත්වයක් නෑ. සාරත්වයක් කිසි දෙයක නැත්නම්. ඒ අසාරත්වයේ අත්හැරීමෙන්, නොයල්මෙන්, මිදීමෙන්, කෙලවර කිරීමෙන්, එහි තියෙන බැඳීම් හැදීම් කෙලවර කිරීමෙන් යම්කිසි විමුක්තියක් ලැබලා ඒ ඵලයක් වශයෙන් යම් දවසක අසාර පැවැත්ම කෙලවර කිරීමක් සිද්ධ වෙනවා නම් මෙන්න මේකයි පරමාර්ථය කියලා තේරුම් ගත්ත කෙනා. දැන් දන්නවා මං ප්‍රමාද වෙන්නේ කොතනද අප්‍රමාද වෙන්නේ කොතෙන්ද කියලා. පරමාර්ථය තේරුම් ගත්ත කෙනා දැන් හිතනවා ලෝකයේ තුල ආස්වාදයන්ගේ බැඳි බැඳි වෙන එකයි ප්‍රමාදය. කොච්චර කලිසරව කටයුතු කළත් කොච්චර උදේ නැගිට්ටත් ලෝකයේ තුල වැඩ කරන මේ බැහැලා ඉන්නේ. අන්න ඒකයි ප්‍රමාදය කියලා දකින්න. ලෝකයේ යථාර්ථයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැනෙන අසාරත්වයේ තේරුම් අරගෙන යම් චන්දරාගයක් මොහොතක් ගන්න දුරු කරලා හැකීක්මන් කරලා ඉතින් සාමුලින් චන්දරාගයේ කෙලවර අරිහත්ත්වයටපත් වෙලා වීමක් ඇති. අන්නේ ප්‍රතිඵලය ලබා ගැනීමයි මා විසින් කළ යුත්තේ කියලා දකින්න. එහෙනම් මම ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ ලෝකේ පැවැත්ම. අප්‍රමාදයෙන් ඔන්න ඔය ටික කරගන්න ඕනේ කියලා දැකගෙන ඒ සඳහා කටයුතු කරනවා නම් රැඳවල් දෙකේ. මෙන්න මේක කියන ආර්යයන්ගේ අප්‍රමාදව අමත බලන් කියන අමෘත වදයටපත් වෙන අප්‍රමාදය. දැන් මේ අප්‍රමාදය දකින්න ඕනේ. ඉත ගිනි ගත්තොත් මොකද කරන්න ඕනේ කියලා අහන. වික්ෂුන් හතරක අප්‍රමාදව නිවා ගන්න ඕනේ. වික්ෂුන් හතරෙන් උත්තරයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියම අප්‍රමාදේන. ඒ මොහොතේ තොහි ගිනි ගන්න එක ගිනි ගත්තා කියනනම් විමුක්තිය සඳහා මොහොතක් හිතුවා. අන්නේ පුද්ගලයා අප්‍රමාදී වෙනවා කියලා. ඒ තරම් ගැඹුරු කරලා පෙන්නවා. ඉස ගිනි ගත්තාම ඒ සඳහා මේ ලෞකික වශයෙන් විහිදෙන වැඩ පිළිවෙලට වැඩි. ඒ මොහොතේ ධර්මයේ සිහි කරනවා. මෙන්න මේ පුද්ගලයා අප්‍රමාදීම පුද්ගලයා. අප්‍රමාදී ශ්‍රේෂ්ඨ පුද්ගලයා. කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒ තරම් වටිනවා කියලා. කොටියා එක වැතක කකුල් දෙකේ ඉඳන් කනවල ජීවිතේ බේරගන්න එක ඇගෙහිවිත් නෑ. මම බේරගනින් කියලා ඇගෙහිවිත්. හට ගන්න කයද සිද්ධ වෙන විනාශය මේකයි. කොතන හටගත්තා කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. මේකට ආසා කර කර ඉඳ ගියොත් එහෙම ප්‍රමාදයි. මේක අසාරත්වය දැක්කනම් අප්‍රමාදව නිවන් ලැබෙනවා කියලා සිහි කරලා කොටියා කාලේ ඉවරින් ඉඳලා උන්වහන්සේ හරියත් වෙලා පිටුනවා කියලා. අන්න අප්‍රමාදී.
නෑ මේ කියන අප්‍රමාදයයි ලෝක සම්මත අප්‍රමාදයයි දෙකක්. ලෝක සම්මත අප්‍රමාදයේ කොච්චර හිටියත් එයා ප්‍රමාදෝ මච්චුනෝ පදන් කියන එකේ ඉන්නේ එකේ. උදේ පාන්දර නැගිටලා තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම කරගෙන අප්‍රමාදව රස්සාවල ගිහිල්ලා අප්‍රමාදව වැඩ කරලා ඔක්කොම කරගෙන අප්‍රමාදව ගෙවල් දොරවල් හදාගෙන අප්‍රමාදව සුඛෝභෝගී ජීවිතේ මඟ පාදාගෙන ඉන්න පුද්ගලයා ප්‍රමාදව මච්චුනෝ පදන් කියන එකේ ඉන්නේ කෙනෙක් නිසා ඔහුට මොහොතක්වත් මේ ආරේණී අප්‍රමාදය ලැබිලා නැහැ. වෙන කටයුත්තක් වෙච්චා. අරිහත්ත්වයටපත් වෙනකන් ඊට පස්සේ මොන හොදන්නෙත් නැහැ, කකුල් හොදන්නෙත් නැහැ, ගොහ හොදන්නෙත් නැහැ, මොකුත් කරන්නේ නැහැ. පුළුවන් නම් ගවනවා නැහැ මැරෙනවා. මෙන්න මෙතන ගිහිල්ලා ඉතින් කටයුතු කරලා එක්තරා විසුණු හදනවා 30 අවුරුද්දකට පස්සේ අරිහත්ත්වයටපත් වෙනවා. අන්න අප්‍රමාදය. ඒ ලෝකකටයුත්තෙන් බැලුවහම ඔක්කොම ප්‍රමාදය. ඒක නෙමෙයි ප්‍රමාදී කියලා අප්‍රමාදී කියලා බැලුවේ නිවනට පිහිටුවාගත්ත හිත මොහොතක්වත් කලන්නේ නැතුව. ඒකට අවශ්‍ය කරන විදර්ශනාත්මක නුවණින් කටයුතු කිරීම ප්‍රධාන කරන්නේ. යන්නේ දැනට ආර්ය විනය අප්‍රමාදී පුද්ගලයා. අන්නේ අප්‍රමාදී නිවනට හේතු වෙනවා. ප්‍රමාද කියන වචනයෙන් පෙන්නන්නේ. මාද කියන වචනයෙන් පෙන්නන්නේ මත් වීම. මද ඒ කියන එකයි. ප්‍රමාද කියන වචනයෙන් පෙන්නන්නේ. ඒකේ යලි යලි යෙදෙනවා කියන එකයි. මත් වෙන තැන යලි යලි යෙදෙන මොනවද මත් වෙන්නේ? රූපකාමියන්ගේ, ශබ්දකාමියන්ගේ, ගන්ධකාමියන්ගේ, රසකාමියන්ගේ, ස්පර්ශකාමියන්ගේ, ධර්මකාමියන්ගේ මත් වෙනවා නම් යම් කෙනෙක්. යලි යලි මත් වෙනවා නම්. යලි යලි මදේටපත් වෙන නිසා කියන ප්‍රමාද වෙනවා. අන්න ඒකෙන් අහක් වුණා නම් කියනවා අප්‍රමාද වුණා. මේ ආර්ය විනය අප්‍රමාදයි. මෙන්න මේකයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මේ තවත් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා සමුදය නිරෝධය සහ සංවර වීම. මෙන්න මේ පිළිබඳ දහම් විග්‍රහයක්. මේක උගාක් වැදගත්. දැන් සමුදය කියන වචනේ ගත්තහම අපි හිතන්නේ සමුදය කියන්නේ හටගත්තා කියන එකට ගන්න. හට ගැනීමට සමුදය කියන. එහෙම වචනයක් තියෙනවා ඒක ලෝක වචනයක්. ඇතිවීමක් ගැන කතා කරනකොටම ලෝකය ඇත යන අන්තියට වැටලා සමුදය නිගමනය කරනවා. හට ගැනීම කියලා ගත්තහම උදා වීමයි හට ගැනීමයි කියන්නේ දෙක. ඇති වුණා කියලා යමක් ගත්තොත් යම් දෙයක් ඇති වුණා කියලා. ਉਹ ඇත යන නිගමනයට බහිනවා. යමක් ඇති වෙන්නේ කොහොමද? ඇති වුණා වාගේ පේන්නේ කොහොමද? මොහොතක් පාසා යම්කිසි කටයුත්තකට නැඹුරු වෙලා. ඒකට අවශ්‍ය කරන හේතු සකස් කරපුවාම ඒ මොහොතේ හේතුවේ ඵලයේ නැගී ඉඳලා ඵල හතාවක් සකස් වෙන්න පටන් ගන්නවා. අන සංකියන්නා වූ එකතුව උදා වෙන්න පටන් ගන්නවා. තමන් කරන වැඩ පිළිවෙල නිසා. උදා වීමේ ඊළඟ සම්මතය තමයි හටගත්තා කියන ලෝකේ නිගමනය කරන්නේ. යමක් හටගත්තා කිය. දැන් යමක් හටගත්තා කියවහම එක සැරේ සිද්ධ වෙන එකක් නෙමෙයි. දැන් එදා වන්නකොට මෙතන ගහක් නැහැ. අද ගහක් හටගෙන අපිට කියන්න පුළුවන්. ගහ කියන සම්මතය දැකලා ගහක් හටගත්තා කියලා කියනවා මිස. ඒ ගහ කියන සම්මතය හටගත්තේ එකපාරට. කොහොමද ගහ කියන සම්මතය අපි දකින්න හම්බ වුනේ? බීජයක් රෝපණය වෙලා, කොණ්ඩි වෙලා, දෙපෙති වෙලා, ක්‍රමයෙන් දළු ඇවිදින්න, අතුපතර ඇවිදින්න. මෙහෙම එක්තරා විදිහක හේතුඵල ධාරාවක් ක්‍රියාත්මක කියලා හිතන්න. ගහ කියන සම්මතයක් ලෝක විද්‍යාමානව. අන්‍යයි ගහක් දැක්කා කියන වචනේ ගන්න ඉස්සෙල්ලා ගහ හටගත්ත ආකාරයේ මුල ඉඳලා දකින්න ඕනේ. සමුදයක් නිසා ගහක් හටගෙන තියෙනවා. විද්‍යාමානව. එකින් එක සකස් වීමක් එකින් එකට උදා වෙච්ච නිසා. අන්නේ උදා වීමේ ප්‍රතිඵලය තමයි සං උදා වුණා. සමුදේ වුණා. ඒ වගේ අපිට දුකක් හටගත්තා කිව්වා. අපි දුකක් හටගත්තා කියන දේ එකපාර හටගත්තා. නැත්නම් එහෙම දුකක් හට ගැනීමට හේතුකාරක සමූහයක් එකතු වෙලා ක්‍රමක්‍රමයෙන් මෝරාගෙන ඇවිදින්න. ඒකෙදි අපිට සම්මත කරන්න පුළුවන් අවස්ථාවකදී මට මෙහෙම දුකක් හටගත්තා කියලා කිව්වා. අන්න දුක්ඛ සමුදය දකින්න කිව්වන්නේ ඒකයි. දුකක් හටගත්තා කියන தത്വයට එනකොට ඒ සම්මතයේ ගොඩ නැගුණේ කෙබඳු කාරණා කෙබඳු අවස්ථාවල කොයි ආකාරයෙන් එකතු වෙලාද. අන්න ඒ ටික බලාගෙන ගියාම දකිනවා. මෙන්න මේ බඳු එකතුවක ප්‍රතිඵලය තමයි දුකක් හටගත්තා කියලා කිව්වේ. ඒ බඳු ප්‍රතිඵලයේ මුලින්දම එකතුනේ නැත්නම් ওই දුකක් හටගත්තා කියන එක සිද්ධ වෙන්නේ නැහැ.
උදා වෙන්නේ නැහැ නිරෝධයි. නේද? සමුදය කියන්නේ ඇති වුණා, නිරෝධය කියන්නේ නැති වුණා කියලා ගත්තොත් ඔහු ඇත නැත කියන අන්ත දෙකේ ඉඳලා කතා කරනවා මිසක්. ඔහුට අන්තයට බහැලා ඉන්නවා මිසක් ඔහුට යථාර්ථය දකින්න බෑ. නෑ ඇතිවීම නැතිවීම කියන එක ලෝක සම්මත කතාවක්. ඇති උනේ කොහොමද නැති වෙන්නේ කොහොමද? එකින් එක උදා වීම නිසා. තත්පරයෙන් තත්පරේ ඉර නැගිච්ච නිසා. මද්දහනක් උදා වුණා. මද්දහනක් ඇති වුණා. දැන් දවල් 12ට මද්දහනය ඇති වුණා කියන. දැන් මධ්‍යාහ්නය හරි උෂ්ණයි කියන. මධ්‍යාහ්නය කියන එක ඇති වෙන්නේ කොයි විදිහට? උදේ 6 ඉඳලා පැය 6 තිස්සේ තත්පරයක් පාසා මොහොතක් පාසා ඉර නැගීමේ ප්‍රතිඵලය වශයෙන් එවන්දු වන්නා වූ තත්පර කීයද? පැය 6ට ගිය තත්පර ගාන බැලුවා නම් තත්පරයේ බෙදලා බැලුවා නම් අන්නේ ඒ ගාන තුල එකතු වෙන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙච්ච දේ තමයි ඉර උදා වීම. එහෙනම් මධ්‍යාහ්නය ඇති උනේ උදා වීමක් නිසා. සමුදයක් නිසා. දැන් නිරුදා වෙන්න නම් උදා නොවෙන්න නම් අර 6ට තිබිච්ච ඉර එතන පටන් එච්ච ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්නම් එහෙම අපිට මධ්‍යාහ්නය දකින්න කවදා හම්බ වෙන්නේ නැහැ. උදා වෙච්ච නිසා ඇති වුණ නිසා සමුදේ නිසා ඇති වුණා. උදා නොවුණා නම් ඒක නැති නිසා කියන නිරෝධ නම් ඒක නෑ කිය. මේ ලෝක සම්මතිය යම් දුකක් උදා වෙනවා. දුකක් හටගත්තා කියන එක කියන්නේ දුකක් උදා වුණා කියලා ගන්න ඕන. දුකක් හටගත්තා කියවහම ගහෙන් ගෙඩියෙන්නේ නැහැ ඒ මොහොතේ හටගත් එකක් පේනවා. දුකක් උදා වුණා කියවහම කොහොමද මේක ආවේ කියලා මුලින් ඉඳන් දකින්න. දුකක ආරම්භය මුලින් ඉඳන් දැක්කම එයාට කියනවා සමුදය දැක්කා. එකින් එක උදා වෙච්ච හැටි දැක්කා. අන්න ඒතකොට දකින්නවා ඒක එසේ නොවුණා නම් උදා නොවුණා නම් ওই දුක කියන සත්‍යය එන්නේ නැහැ නේ. විද්‍යාමානෙ වෙන්නේ නැහැ. ඔව්. එකතුවක් නිසා කාල සීමාවක් හා සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙච්ච. එකතුවේ ප්‍රතිඵල තමයි අපි මේ එක එක සම්මත වලින් කතා කරන්නේ. මෙහෙම දුකක් ආවා, මෙහෙම දුකක් ආවා, ශෝකයක් ආවා, සංවේගයක් ආවා, මේ ආදි වශයෙන් කියන්නේ ඒකද. ඒවා එකපාරට හැදිච්ච නෙමෙයි. নানা ආකාර අවස්ථාවල කරුණු උදා වෙච්ච ඒවෙන් ගොඩ නැගිච්ච එක. දැන් මට හරි බඩි කිනි. ගහින් ගෙන ඉන්නේ බඩි කින්නවද? යම් මොහොතක ආහාර ගත්තා. ඊට පස්සේ ආහාරයේ තව රසය අවශ්‍යයි. කයට රසය අවශ්‍යයි. ඊට පස්සේ ආහාර දෙන්නේ නැතුව යම් මොහොතක බලන් නැවැත්තුවා. දැන් අර රසයේ ටිකෙන් ටික තියෙන කයේ ශක්තියට ගෙවිලා ගියාට පස්සේ ක්‍රමක්‍රමයෙන් මොකද වුනේ? ආයතරයක් ආහාර අවශ්‍යතාවය නිසා 10ක් නැගුණා. ඒ 10 මුදුන් පෙත්තෙන් නැගුණාම මට ඉන්න බෑ හරි බඩගිනී කි. එහෙනම් බඩගිනී කියන එක උදා වුණා මිසක් ක්‍රමක්‍රමයෙන් උදා වීමෙන් හටගත් එකක් මිසක් එකපාර ඇති වෙච්ච එකක්. අන්න අපි දැනගන්න ක්‍රමය. එහෙනම් බඩගින්නක් උදා වුණා මිසක් එකපාර බඩගින්නක් හැදුණා නෙමෙයි. නමුත් අපි මේ ලෝක සම්මතයේ කතාවේදී ගන්නේ බඩගින්න උනාට පස්සේ තමයි එකපාර සී කරලා මට බඩගිනී කියන්නේ. එහෙනම් බඩගින්න කියන එක ඇතිච්ච හැටි අපි දැනගන්න ඕන. අපෝ හරි තුවාල එකක් උමයි. කැක්කුමක් දැනුණා. කියන දෙන්න ආවා. දැන් කැක්කුම දැනුණා කියන තැනට එනකොට පීඩිත කාර්යයක් ක්‍රියාත්මක වෙලාද කැක්කුමක් උදා වුණා. තුවාලයක් හැදුනා. කරතුළු වෙලා ගියා. මස පෑදුනා. ක්‍රමක්‍රමයෙන් ඒකට අවශ්‍ය කරන්නා වූ අක්ෂණීය පෝෂණය සිද්ධ වුණේ නැහැ. විහෙ බීජ ක්‍රමක්‍රමයෙන් ඇතුල් වුණා. නෑ ඒකට අපද්‍රව්‍ය ඇතුල් වුණා. ඒවා ලේ සමග එකතු වෙලා හිටන් සටන් කරන්න පටන් ගෙන නැති වුණා වූ ක්‍රියාවලිය සිද්ධ වීගෙන ආවා. අභ්‍යන්තරේ පරාජය වුණා. අර විහෙ බීජේ නැగిලා හිටියා. ඒවා ඉන්නේ මේරුවා. මේරීම නිසා ඒවැ ක්‍රියාකාරීත්වය අපිට දැනෙන්න පටන් ගත්තාම කියනවා ඇදුම් දෙනවා හිදෙනවා කියලා. එහෙනම් මේක උදා වෙච්ච එකක් නිසා ක්‍රමක්‍රමයෙන් උදා වෙලා මතුවෙච්ච එකක් නිසා එකපාර හිටිච්ච එකක්. දැන් නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? උදා වෙච්ච ක්‍රමයට ආපහු වැඩ කරන්න ඕනේ. විහෙ බීජ ඇතුළේ තියෙන නිසා නම් කැක්කම හැදුනේ. දැන් විහෙ බීජ දුරු කරන්න අවශ්‍ය ක්‍රියාව කරගෙන යන්න ඕනේ. බීජ දාපු ගමන් කැක්කම හැදෙනවා, ඇරෙනවා. නෑ ක්‍රමක්‍රමයෙන් අර විහෙ බීජ නැතිලා අවශ්‍ය කරන මේ තුවාලෙ පිළිහිදු වෙලා අල බාධකේ දුර වෙලා ගියාට පස්සේ දැන් කැක්කුම නැති වුණා. නිරුදා වුණා. උදා වුණේ හේතුඵල ධර්මයක් වශයෙන් ප්‍රමාණිකූලව. ඒ විදිහටම අනිත් පැත්තට ක්‍රියාත්මක කරලා නිරුදා කරන්න ඕනේ. අපිට හටගන්න හැම දුකක්ම එහෙමයි.
ගහෙන් ගෙඩියෙන්නේ එකපාර මතුවලා ඇත කියන තැන වැටෙන්නේ නැහැ. නමුත් අපි පුරුදු වෙලා තියෙන හේතු හදාව බලන්න පුරුදු නැති නිසා. ඇති වුණාම ඇත කියන තැනට ඉන්න නිසා. මේක හැදුනේ කොහොමද කියලා බලන්න නෙමෙයි. අන්න සමුදේ කියන්නේ මේක හැදිච්ච හැටි දකින්න ඕනේ. යම් දෙයක් හටගත්තා නම් කොහොමද මේක හටගත්තේ? අපි හටගත්ත ක්‍රම රටාව දකින්නේ නැතුව. අර හටගත්ත අන්තිම ඵලයේ විතරක් අල්ලගෙන. අපි එතෙන්දන් අපි මේ දගල නිසා තමයි. අපි එකෙන් මග හොයාගන්න බැරුව හැදිච්ච හැටි හොයාගන්න බැරුව දුක් විඳින්නේ. මේ කොච්චර අසාධාරණද වාක්‍ය දැන් මෙච්චර බයිනවා දැක තැන මට බයිනවා. මහා අපරාධය මේ මොකද්ද මේකේ තේරුම? මම පෙන්නන්න බෑ. දැන් ඇත කියලා හිතන් හදාගත්ත එකක් තියෙනවා වැඩි විලා හිතන් Tamanට හිතට භාවන්න වැඩි වෙච්ච වෙලාවෙදී දැනගන්නවා මට හතුරෝ ඉන්නවා. උන් මට හිංගි කරන්නේ හැම වෙලෙම. හිංගි හිංසා කරනවා. දැන් මෙහෙම නිගමනයක් කරනවා. ඊ හතුරුකම උදා වෙච්ච හැටි දැක්කේ නෑනේ. දැක්කම මොකද වෙලා තියෙන්නේ? ඇයි ඒ තත්ත්වයටපත් උනේ? ඇයි මට හිංගි කරන තත්ත්වයටපත් වෙන්න හේතුව මොකද්ද? කවදාද මේ හිංගිය පටන් ගත්තේ? අපෝ ඒ දවස්වල නම් එහෙම නෙමෙයි හරි හොඳයි. මට වචනයක්වත් කියන්නේ නැහැ. එහෙම කාලෙකුත් තිබුණා. දැන් නෑ මට මේ බයින්නේ මම පෙන්වන්න බැරි. එහෙම කාලෙකුත් තිබුණා. ਉਹ අතර දැක්ක. අර පෙන්වන්න බැරි තත්ත්වෙට උදා වුණේ කුමක් වෙලාද? අන්න එතෙන්දි දැක්කන. තේරෙන්න පටන් ගන්නවා. ඒක යථාර්ථය. ඉතල ප්‍රියමනාපෙන් හිටියේ මෙන්න මේ හේතුව. ඒක ක්‍රමක්‍රමයෙන් කලතුළුුනේ කොහොමද? මම හිතුවක්කාර වුණා. කරන්න ඕන දේ කරන්නේ නැහැ. අවවාද කරලා පිළිගත්තේ නැහැ. මං හිතුවක්කාර විදිහට මට ඕනේ කීට කළා. ඒකෙන් එන්නේ අනිකුද්දිලා හිත මා කෙරෙහි කලකිරෙන පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් කලකිරලා හිටන් ඒක උපරිම බුදුන් පෙත්තට ආවට පස්සේ දැන් මට බයි. දැන් මායක පියනේ. එහෙනම් පියනේත් බෑ උදා වුණේ. ඒක උදා වෙච්ච එකක් මිසක් ගහින් ගෙඩින් ඉන්නේ එකපාර හැදිච්ච එකක් නෙමෙයි. දැන් මේක අරගන්නේ කොහොමද? ආපු හැටියටම ආපහු ගියොත් හරි. නිරුදා කරගන්න ඕන. ක්‍රමක්‍රමයෙන් අවවාද පිළි අරගෙන. සැලකිල්ලෙන් කටයුතු කරලා. අර ඉස්සෙල්ලා මුලින් තිබිච්ච සතර ක්‍රමක්‍රමයෙන් ගෙනාවොත් අන්න දැන් අර ඉස්සෙල්ලා තිබිච්ච තරහ ඉවරයි. අන්න නිරෝධ වුණා. මේක තරහක් ඇති වුණා තරහක් නැති වුණා හතුර ඇති වුණා හතුර නැති වුණා කියලා එතනමයි බලන්න ගියොත් එහෙම. අර අතරමගේ වෙච්ච එක හිතන්නේ නැතුව අපිට කවදාවත් පිළිසරණක් ගන්න බෑ. මිදෙන ක්‍රමේ දැනගන්න බෑ. දැන් නමුත් අද ලෝකයට වෙලා තියෙන්නේ උතන. පටන් ගන්නේ පුංචි දෙයකින්. ඒ දේ ටිකෙන් ටික ලියලා ඇවිදලා යන එක මහත් බවට වත් වෙනවා. ඊට පස්සේ බුද්ධිලා එතන ඉඳගෙන තර්කවාද ඔක්කොම ඉදිරිපත් කරනවා. දැන් තර්කවාදයක් කරන්න දෙයක් නැහැ. යථාර්ථය දැක්කන. යථාර්ථය දැකෙන නිසා පුද්ගලීට වෙන්නේ අර ඵලයේ පිහිටලා හේතුව දකින්න නැතුව ඇත නැත කියන දෙකට බහැර කටයුතු කරන්න යනවා. මේක හරි අසාධාරණයි. ඇයි මට බයින්නේ? මම මොන වරදක් කළාද බයින්නේ? දැන් මම හැරුණාත් වැරදි. අනේ දැන් කියන්න පටන් ගන්නවා. කවදායින්ද හැරුණාත් වැරදි වුණේ? අපි හිව්වේ නේ. උදා වෙච්ච හැටි හිව්වේ. හැමදාම එහෙමද? පටන් ගත්තා නම් එහෙමද? එහෙම නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් මේක ඇති වුණා. ඒකට හේතුව මොකද්ද? අන්න උදා වෙච්ච හැටි දකින්න. සං උදා වෙච්ච හැටි දැක්කනම් සමුදේ දැක්කා. සමුදේ දැක්කනම් යාර විදිහට මග තියෙනවා. උදා වුණේ මෙහෙම කියලා දැනගත්තා නම් ඒක උදා නොවෙන්න නා. ඒ හේතුව නැති කරගෙන ගියොත් ඒ උදායින් ඉවරයි. නිරෝධයි. ඉතින් මේකට මොකද කරන්න ඕනේ? මේ සං එකතු කරගත්ත නිසා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. සං වරන්න පටන් ගන්නවා කියන්නේ. එකින් එක එකතු කරගත්ත එක නැති කරන පැත්ත හේතු හොයන්නේ ඒකයින් කරගන්න. සංවර වෙනවා. අසංවර නිසා ඔක්කොම ප්‍රශ්න මතුවුණා. සංවරත්වයේ තිබුණා නම් කෙනෙකුට කියන්න දෙයක් නැහැ. බයින්ද විදිහක් නැහැ. Taman කටයුතු කරාම ප්‍රමාණිකුල වෙනවා. වරදක් දකින්න නැතුව යනවා. එහෙනම් ඇති කරගත්ත සං මරන්න පටන් ගත්තා. සංවරත්වයෙන් සීලං කිව්වේ ඒකයි. ශික්ෂණය වුණා. හරියට ශික්ෂණය වුණා කියලා කියන්නේ. තමා විසින් කරන්න කියන කටයුතු හරියාකාරව ධර්මානුකූලව නියම ක්‍රමයකට කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගෙන් අනුන්ට අවදක් නොවෙන්න, අනුන්ගෙන් තමන්ට අවදක් නොවෙන විදිහට වග බලා ගනිමින් ඒ ආකාරයෙන් කටයුතු හරියට කරගෙන ගියා. අන ශික්ෂණයක් ඇති වෙනවා. දැන් මිනිස්සු ඒ වටිනාම පැත්තකින් තියලා. ප්‍රශ්නේ මතුවෙන් දිවිච්ච පැත්තකින් තියලා. මම සත්තු මරණ කෙනෙක්.
මං හොරකම් කරන කෙනෙක්. මං කවදාවත් කාගේවත් හොරකම් කරන්නේ නැහැ. මං කාමී වර්ධය ඇතිලෙත් නැහැ. මං බොරු කියලා රවට්ටලත් නැහැ. ඒක එකක්වත් කරලා නැහැ. ඇයි මට ඒක මෙහෙම ප්‍රශ්නේ වෙන්නේ? මෙච්චර සීලවන්ත ගුණවන්ත මට. අන්න ප්‍රශ්නයක් ඇති කරගන්නවා. දැන් බුද්ධිලේ දැකලා නැහැ. සං උදා වෙච්ච හේව සමුදේ වෙච්ච හේව. අපි නොදන්න පැත්තක් කියලා අපි ගිහින් තියෙනවා. මම කොච්චර සතු මරුවත් හරියන්නේ නැහැ. දැන් භාර්යාව සාතුටිසට කන්න ටික හදලා දුන්නේ නැහැ වෙලාවට බයින්නවා. බයින්ද හේතු මම සතු මරන්න නැති හින්නේ ඉඳලා වෙන්නේ. මම සතු මරන්නේ නැහැ. මම හොඳ පන්සිල් රකින්න කෙනෙක් මෙච්චර ඉන්න මට ඇයි මේ බයින්නේ මේ මිනිහා කියලා හරියනවා. වෙලාවට කන්න ටික හදලා දෙන එක භාර්යාවගේ යුතුයකම නේ. එයා ඒක හරියට නොකළා නෑ. ඒකේ විපාක කෙනෙක්තර වෙනු. එයා සතු මරන්න නැතුව ඒක වෙනු ගහන්න තියෙන්න පුළුවන්. වෙලාවට කන්න ටික හදලා දෙන එක සතු අර පස්පව්ගේ පංච දුස්චරිතයයි තියෙන්නේ නෙමෙයි. පංච දුස්චරිතයේ තියන කොච්චර හිරියක්. එයාගේ යුතුයකම හරියට ඉටුකලේ නැත්නම්. දැන් ඒකනේ වෙනු ගහන්න හේතුව. දැන් එයා කියනවා මම මෙච්චර සිල් ගන්නවා. මම මෙච්චර හොඳින් ඉන්නවා. මේ මිනිහා මටම බයිනවා. දැන් ඒ මිනිහාට මට බැන්නේ මම සිල් ගත්ත හින්දාවත් සිල් ගත්ත නොගත්ත හින්දාවත් නෙමෙයි. ඒ මිනිහාට වෙලාවට කන් ටිකක් දාලා දුන්නේ නැති හින්දා. ඒ මිනිහා බලාපොරොත්තු වෙලා නේද? මගේ යුතුයකම් වුණා නේද? මගේ යුතුයකම බහැරලා නැත්නම් මම සිල් ගන්න ගිහිලා ඉතින් ගියා බැනුම් ගන්න වෙන්නේ ඔකිනේ. වහන්දක මෙච්චර පින් කරලා යන මට ඇයි මේ වදී? ඇයි මට මේ කරදරේ ඉන්නේ? කොහොම බුදුදහමේ ප්‍රතිඵලයක් මට නැද්ද? ඉතින් අහනවා. මම මෙච්චර සීල් සමාදන් වෙලා ඉන්නවා. කොහෙද සීල් ගන්නවා? මේ මිනිහට මාව පෙන්නන්න බෑ. මේ ගෑනිට මාව පෙන්නන්න බෑ. ගෑණිගේ මිනිහටත් මිනිහගෙන් ගෑනිටත් ඉති යම්කිසි යුතුයකම් කොටසක් තියෙනවා. ඒ ටික නොපිරිහෙලා ඉටු කරන්නේ නැතුව බැනුම් අහලා දෙන්න පුළුවන් දෙන්නට දෙන තරහ නැති ඉන්න පුළුවන්. කොච්චර සීල් ගත්තා. දැන් මේක තමයි දුක්ඛ සමුදය දැකේ නැති හැටි. ලෝක සම්මතවල වෙලා ඉන්න නැත්නම් පදපරම වෙලා පදයක් උස්සගෙන ඉන්න පුද්ගලයා. දෘෂ්ටියක් උස්සගෙන. අපි සීලවන්තයි ගුණවන්තයි ඇයි අපිට බයින්නේ කියවට හරියන්නේ නැහැ. සීලවන්ත ගුණවන්තකම කියන්නේ එක පැත්තක්. බැනුම් අහන්න වෙලා තියෙන වෙන හේතුවක. අනේ බැනුම් අහන්න හේතුව දකින්න ඕනේ. එක් ක්‍රමක්‍රමයෙන් මතුවෙච්ච එකක්. ඒ වෙන එක දවසක් කන්නේ නැහැ බැලුවා. සද්ද නැතුව නිකන් හිටියා. කරදර ඇති ඔළුවේ හැප්පම හරි ඇතිනේ. බලනකොට මොකුත් නැහැ. අද බලනකොට සාප්පු සවාරිය ගිහින්. තව ටිකක් අරගෙන. බලමුකෝ ඇවිදින්න හිටමවත් ඉන්නේ නැත. ඇවිදලා බුදියා ගත්තා. මට කම්මැලි. නමලවදියා දෙමි. යකෝ මෙච්චර වැඩ කළා ගෙදර ආවා. සාප්පු ගිර ඇවිදලා තුයයි කියලා හිටියා. ඒක කළෙත් නැහැ. අනේ හාල් ටික අලිපේ තියන්නකො. අන්න මගුලා යකෝ මේ වෙලා තියෙන්නේ. මේ ගෑණි කියනවා මට කියලා මට ඔය කියලා උයන්න කන්නේ ඒ ගෑණි හදලා මේ වැඩ කරලා ඔක්කොම. දැන් මම කියනවා මම පාන්සිල් රකින්නවා. මම පොඩි සිල් ගන්නවා. ඉතින් ඇයි මේ මිනිහා මට තරහ වෙන්නේ? දැන් පොඩි සිල් ගන්න එකද මේ මිනිහා තරහ වෙන්නේ හේතුව? සිල් නොගන්න එකද? පාන්සිල් රකින්න නැති දෙයක මේ මිනිහා තරහ වෙන්නේ හේතුව. අන්න අපි ඒක දකින සමුදේ දකින්නවා කියන්නේ ඕන උතන. යමක් නිසා අපිට දුකක් කරදරයක් ආවා නම් ඒ දුක කරදරයට හේතුව මොකද්ද බලන්න ඕනේ. අපි ඕක තේරුම් ගන්න නැතුව අපි අද හරි අමාරුවක වැටලා ඉන්නවා. මෙච්චර සීලවන්තයි මෙච්චර ගුණවන්තයි මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ ඔක්කොම මටම බයින්නේ. දැන් මෙහෙම අහනවා. බයින්නේ හේතුව හොයන්නේ නැතුව ඒකට වෙන එකක් පටලවලා. සීල් ගත්තා නම් බයින්න තියෙන්න ඕනේ. එහෙම එකක් තියෙන වෙන හේතුවර වෙන ඵලයක් හම්බ වෙනවා. යම් ඵලයක් හම්බුනේ ඒකට අනුකූල හේතුවකින්. බෞද්ධය කියන්නේ අන්නේ හේතුව දකින්න ඕනේ. එතකොට යථාර්ථය තියෙන්නේ. ආ සීලපද පරාමාසයට වැටිච්ච අය තමයි අර දුක් විඳින්නේ. වෘතයක් හැකරකයි ඉඳලා ඒකම උද්දාම කරගෙන ඒක උස්සගෙන මම මෙච්චර සුදාන ඇයි මට මෙහෙම කරන්නේ? කිව්වට හරියන්නේ. අල්ලපු ගෙදර මිනිහට පෙන්නන්න බෑ. අර පිටා මිනිස්සුන්ට පෙන්නන්න බෑ. බලන්නකො මම මෙච්චර සීල් ගන්න යනවා. මං කාටවත් වරදක් කරන්නේ නැහැ. මිනිස්සුන්ට මාව පෙන්නන්න බෑනේ. උන්ගෙන් ඇහුවොත් මොකද? අපේ වත්තේ ගෙදරට පොල් අතු බැඳ බැඳ කියා. ඔක ගෙදර නිකන් ඉලා හිටියා. අපි අඬ ගහම පොල් අතු ටිකක් බඳින්න දෙන්න කිව්වා. ඔක ගණන් ගත්තවත් නැහැ. උගේ වැඩකින් රත් මොකටද යන්නේ? දැන් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ ඒකයි. එයා සිල් ගත්තේ සිල් ගත් එකවත් සිල් ගත් එකක් නෙමෙයි තරහ වෙන්නේ හිටිනේ පොල් අත බැඳ ගන්න අවශ්‍ය නැද්ද පොල් අත බැඳලා උදව් කරන්න කිව්වා. අල්ලපු ගෙදර දාණය. උන් ගෙදර උන් කරගන්නේ මං සිල් ගන්න යනවා.
මේ සීලාවෙන් ආවට පස්සේ මොකද කරන්නේ? ළඟ අහලා පහල ඉන්නේ උගේ වැඩක් නෑ. හදිසිය කරවලයක් වුණා කොච්චර හරි එකකවත්. ඒ මිනිහත් කල්පනා කරනවා මට ඕක ඒකට මම උදව් කරලා වැඩකුත් නෑ. අර සමගිය නැති වෙන්න හේතුනේ. ඒකට අවශ්‍ය කරන්නා වූ ඵලයට හේතුව නැති කරුණ නිසා. සමගිය ඇති වෙන තිබිච්ච මේ සමගිය නැති ඵලයේ කොමන හේතුවකින්ද උදා වෙන්නේ? ඒක දැක්කේ නැති නිසා. උඩ අසමගියට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම මෙච්චර සීලවන්තයි ගුණවන්තයි මෙච්චර කරනවා මටම අනිකෙව බයිනවනේ. දැන් හරියනවද කාටද? බුදුදහම තියෙන්නේ යම් කිසි තැනක යමකින් අසහනයක් දුකක් හට ගන්නවා නම් ඒකට හේතුව හොයන්න. මෙන්න මේ හේතුවයි මේක හටගත්තේ. මට ඒක එපා නම් ඒකට මං අකමැති නම් ඒ ඵලයට. අන්නේ හේතුව හොයලා දුරු කරගුවාම ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒකට වෙන එකක් පටලවන්න හරියන්නේ නැහැ. හේතුඵල වාදයක් බුදුදහම කියවන්නේ ඕකටයි. එහෙම කරා නම් අපිට අද මොන ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. අපි දැනට ඔබින විදිහට හේතුව දැකලා ඵලයේ දැකලා ඵලයේ අවැඩ නම් ඒකට අවැඩ හේතුව දුරු කරලා ඒ ඵලයේ වැඩ සහිතන යහපත සාන්තනම් ප්‍රණීතන ඒකට අවශ්‍ය කරන හේතුව වඩලා ඒ තුනටපත් වෙනවා. එහෙනම් එයාට කවදාවත් ඔය ප්‍රශ්නයක් එකක්වත් එන්නේ නැහැ. මේ යථාර්ථය විදිහට දකින්න ඕනේ. ඉතින් ඒක වෙනදැන ගත්තා නම් තමයි නියම බෞද්ධය කියන්නේ. හා බෞද්ධයෙකුට වායුවෙන් කරදරයක් එන්නේ විදිහක් නැහැ කියන්නේ ඔන්න ඕකයි. බෞද්ධයා කරදරේ දකින්නවා, කරදරේට හේතුව දකින්නවා, කරදර නිරෝධය දකින්නවා, නිරෝධ මාර්ගය දකින්නවා. දුක දකින්නවා, දුකට හේතුව දකින්නවා, දුක නිරෝධය දකින්නවා, දුක නිරෝධ මාර්ගය දකින්නවා. මේ දුක නිරෝධ මාර්ගයේ හිල් සමාදන් වීම කියලා ගත්තොත් හරියනවා. නෑ තමන්ගේ අසංවරත්වයක් තියෙනවා නම් අභ්‍යන්තරේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, ප්‍රසන ආවාද, පරසාවත, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ දස අකුසලයන්ට මගේ තමන්ගේ මනස පොළඹවුණු. ඒ බඳු කරදරයක් තමන්ට තියෙනවා නම් අන්න ඒ කරදරය අරගන්න හේතුව තමයි ඒකින් හතේලා තියෙන හිල් සමාදන් වෙලා ශික්ෂාගාමීව ඉන්න පැත්ත. ඒක හේතුව. ඒ හේතුව මේ හේතු නිරෝධ කරන්න ක්‍රමයි. ඵල නිරෝධ කරන්න ක්‍රමයි. අන්න ඒ ක්‍රමයට දැනගන්න ඕනේ ඒක. යම් කෙනෙකුට රාගය එනවනම් රාගයෙන් ඔහු කලබෝනවා නම් රාගයට හේතුකාරක වන්නා වූ දේවල් පිළිබඳව සංවර වෙන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් උට රාග නිරෝධය වෙලා රාගය නිසා ආපු දාහි නැති වෙනවා. යම් කෙනෙකුට ද්වේෂය එනවනම් ද්වේෂයට හේතුකාරක වන්නා වූ කාරණා දෝෂේ කාරණා දැනගෙන තමා විසින් සිද්ධ කරන කාරණා හිතින් කයින් වචනේ කරන ඒවා දැනගෙන ඒ හේතුවේ ඵලයේ වශයෙන් උදා වෙච්ච එක තමයි මේ ද්වේෂ සහගත මානසිකත්වය. ද්වේෂ සහගත මානසිකත්වයට හේතුකාරක වුණේ ඒ ටික නම් මම ක්‍රමක්‍රමයෙන් ඒක නිරෝධ කරන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙන හිතවිලි ක්‍රියාවදන් එකින් එක දුරු කරගෙන ගියාම ද්වේෂයට හේතු කාරණා නිරෝධ නම් ද්වේෂේ නැවති ඵලයේ නිරෝධය තමන්ගේ මනස ද්වේෂයෙන් තොරයි. මුලාවටපත් වෙන්නා වූ මානසිකත්වයක් ඵලයේ වශයෙන් ලැබුවා නම් තමන්ට අවැඩෙනවා. මුලාවට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් නිසායි ඒක හටගත්තේ. අන්නේ හේතුව ක්‍රමක්‍රමයෙන් අයින් කරලා දැම්මහම දැන් මුලාව හට ගන්න තිබිච්ච හේතු ඉවරයි. එහෙනම් මුලාව නිරෝධයි. රාග දේශ මොහ දුරු කරන්නේ ওই ක්‍රමයට. එදිනෙදා කටයුතු රාග දේශ මොහ දුරු කළා කියලා ඒ ටික කරගත්තට අපි එදිනෙදා මේ ජීවනෝපාය ගිනේ ජීවත් වෙන කටයුතු වල තියෙන ප්‍රශ්න විචාරණය කරන ওই ටිකෙන් හරියන්නේ නැහැ. ওই ටික අපේ විමුක්තිය සඳහා තියෙන හරිය. රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මොහක්ෂේත ඒ ටික හරිය. හරි රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මොහක්ෂේත කරන පුද්ගලයා තමයි යුතුයකම් ඉටු කරන්නේ නැතුව හිටියනම් අන්නේ සමාජයෙන් ඉන්නව ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. ඒක ඒකට හේතුඵලෙ නෙමෙයි. අන්න අපි දැනගන්න මේ යුතුයකම් ඉටු කරුවා නම් අපිට ඒ සමාජයෙන් එන්න දෙවිච්ච අනිෂ්ට ප්‍රතිඵලෙන් දෙවිච්ච ඵලෙ ඒකින් ඉවරයි. සතිය ශ්‍රේෂ්ඨයි. ඒත් වෛරයෙන් නොබිදේ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. සතිය ශ්‍රේෂ්ඨයි. සතර සතිපට්ඨානෙ අති ශ්‍රේෂ්ඨයි. ඒ වෛරයෙන් මිදෙන්න බෑ. මිත්‍යා සහගත හිතවිලි ක්‍රියාවදන් ඇසුරු කරගෙන කරන කටයුතු වලින් යහපත් කටයුතු වලින් වෛරයෙන් මිදෙනවා. වෛරයෙන් මිදෙන මඟ වෙන එක හතර සතිපට්ඨානෙ කරනා වූ නිවන් මාර්ගය තව එක. රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරන එක තව එකක්. අපි රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරලා හිටියා. අපෙන් විච අවැඩකට යම් කෙනෙක් වෛර කරන්න පටන් ගෙන තිබුණා නම් අපි ඒක කළා. අපි ඊ ගැන තකන්නේ නැතුව ඒකට කළ යුතු කරන්නේ නැතුව හිටියා. අර වෛරකාරය අත්තරී. මහල්ලා හිටියා හාමුදුරන්ට බයනක ගණේ අපි දන්නවා ඔකගේ හැටි. හාමුදුර හරි හතරවත් වෙලා ඉඳලා පුළුවන්. ඕක අපි දන්නේ නැද්ද? ඕක අපිට මෙහෙම මේවා කොලා ගිහින් මහණු. අර වෛරය අත්තරනවා.
අරිහත්ත්වයටපත් වෙන මඟ අරිහත්ත්වයටපත් වෙන මඟක් මිසක් ලෝකයාගෙන් වෛර කරන එක දුරු කරන මඟක් නෙවෙයි. එහෙනම් ඒ වෛරයට යමක් හේතු නම් අන්න ඒක දුරු කරගත්තාම ඒක ප්‍රතිඵලය වශයෙන් අපිට ඒක මිදෙන්න පුළුවන්. අවශ්‍ය වූ විට එකවරම වචන වලට නාගා ගැනීමට අපහසු වෙනවා. ඇතැම් අවස්ථාවල පසුවිය මතක් වෙනවා. මේ මෛත්‍රී ජීවිතයෙන් ගත කරන ජීවත් වුණත් ඒ විදිහට ජීවත් වුණත් මිත්‍යාසහගත විදිහට ජීවත් වුණත් මේ මතකයේ අලුපාඩුව මගහරව ගන්නේ කොහොමද කියලා අහනවා. මෛත්‍රී හිත තවම හරියට වැඩි නැති බවද මෙයින් පෙනෙන්නේ කියලා මෙහෙමත් ප්‍රශ්නයක් අහනවා. දැන් මෙන්න මේකදී අපි වැදගත් දෙයක් දැනගන්න ඕනේ. මේ අහන දේ කියා දෙන්න යනවා කියන වචනේ බොහොම බැලෑරුම් වැඩක්. මෙතෙන්දි දැනගන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා හිටියා. අර මහරහතන් වහන්සේලා ඔක්කොම කියා දෙන්න ගියා කී දෙනාද ඉඳලා තියෙන්නේ. අතේ ඇඟිලි 10 වාගේ බොහොම පුංචි පිරිසක් හිටියා කියා දෙන්න. අහපුදී අහගෙන තමන්ගේ වැඩේ කරගත්ත ලක්ෂ ගණන්. 10 දෙනෙක් විතර හිටියා. අහලා දැනගත්ත දේ ලෝකෙට කියා දෙන්න. මේක බොහොම බැරෑරුම් දෙයක්. ලෝකයට කියා දෙන දේ හොඳ වුණාට ඉගිල්ලේ උඩී යන්න පුළුවන් එක හොඳ වුණාට ඉගිල්ලෙන් පරුව යනවා මොකද කරන්නේ? පරු තියෙන එක ඉගිල්ලේ යනවා පත් නැති කරලා ඉගිල්ලෙන් උඩ රට වෙනවා. මේ අනුන්ට දේශනා කරනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක අති දුර්ලභ ලෝකේ පහළ වෙන දේශකයන්න් වහන්සේලා කියන ධර්මදරයන් වහන්සේලා කියන අති දුර්ලභ කොටසක්. මේ ශ්‍රාවකයෝ විසින් මේ සියල්ල අහගෙන තමන් දරාගෙන තමන්ගේ වැඩේ කරගන්න එක ප්‍රධාන කාරණා. අනික් අයට කියා දෙන්න යනවා කියනකොට හසල දැනුමක් තියෙන්න ඕනේ. කියා දෙන්න ගියාම ප්‍රශ්න අහනවා. නිකම් ඔලොමටලිය වගේ කියන එක අහන්නේ නෙමෙයි ලෝකේ. විවිධාකාරයෙන් කරකොල ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන කියලා දැන් කියන්න බැරි බව දැනගත්තොත් ඇවරෙනකම් ප්‍රශ්න අහන ඉතින් අම්බරෝල යවනවා. ඊට පස්සේ අපේ වැඩි අපිටත් ඇකිලෙන. ඊට පස්සේ මෝඩිය වගේ තොවිත් ඇවිදලා හිටන් එක එක ඒවා කරනවා කියලා තමයි බැනුම් අහන්නත් වෙනවා අන්තිමට. උන්ගේ දෘෂ්ටියට අපි කොට උඩ. උන්ට ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණා. මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ අපි අපේ වැඩේ කරගන්න පළමුවෙන්. දේශකේ වෙන්න හේතු ඇතනම් මේ හේතුකාරකේ මුල ඉඳලා පේනවනේ දැන් අලිපැටිය ගොපන්නට පස්සේ ඉස්සෙල්ලා පේන්නේ නැද්ද ඇත්පැටියෙද්ද අලිපැටියෙද්ද කියලා. පැටිය අලි ඇතින්නට පැටිය උපන්නට හැටිය බැලුවහම ඇත්පැටියෙන් නම් පුංචි දල කැල්ලක් එළියට පැනලා තියෙනවා කටේ. පුංචි කාලෙම පුංචි දලක් තියෙනවා. ඒතකොට අපි නිගමනය කරනවා මේ ඉපදලා තියෙන ඇත්පැටියෙ කියලා. ඉපදලා තියෙන නිකන් අලිපැටියෙක් නා. ඒක ලොකු වෙලා උස් මහත් වෙලා තරණ වාසියට ඇවිත් බැලුවා දලක් නේ. ඉන් දල ඇති එක කරන්න යන්නේ ඒක අර අලියා කරන්න කිව්වොත් මොකද වෙන්නේ? පුරවන්ද කරන්නේ. ඒ වගේ දේශකයන්න් වහන්සේලා ඇත්ත ඇතවුවා. පුංචි කාලේ ඉඳලා මෙයාට ඒ හුරුවක් තියෙනවා. ඒ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තියෙන කෙනෙක් ඒ ධර්මදර වෙලා ධර්මයේ පිළිබඳ හසල දැනුවටපත් වෙලා අධ්‍යක්ෂින් ලැබුවාට පස්සේ. එහෙම අයට පුළුවන්කමක් තියෙනවා ඒ ටික කරන්න. මේක සසර බොහෝ කාලයක් ඉඳලා හුරු පුරුදු කරගත්ත හැකියාවන් ප්‍රගුණ කරගත්ත අයට ලැබෙන දෙයක්. නොහැකියාවක් ඇති කෙනෙක් ප්‍රගුණ කරනවා කියන එකත් මේක ලේසි වැඩක් නෙමෙයි. අනන්ත සංසාරේන වාසනා මේ ශක්තිය තමයි. ඒ කරා තියෙන්නේ හුරු පුරුදු. මේවා මේක අධ්‍යාපක දෙයක හුරු වෙන්නේ ඒවා නෙමෙයි. ඒ බඳු හුරු පුරුදු ඇති සරියුත් මහරහතන් වහන්සේ කල්ප ලක්ෂ ගානක ඉඳලා දේශකේ වශයෙන් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. අන්නේ දේශනා ඥානිය මතුවුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා ධර්මයේ මේක ආකාරයෙන් විග්‍රහ කරලා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ ඒක කළාට අන්‍ය රහතන් වහන්සේලාට ඒක කරන්න බෑ. ඒ අධ්‍යයයේ මුළු ජීවිත කාලේ මහන්සි වුණා ඒ හැකියාව ලබන්න හැකියාවකුත් නෑ. අන්‍ය වගේ අවස්ථාව වංගීත හාමුදුරුවෝ බී කාලේ ඉඳලම කාව්‍යමය හැකියාවක් ලබා තිබුණා. ඒ හැකියාව ප්‍රගුණ වෙලා හිටන් බුදුරජාණන් වහන්සේගෙන් පටිභාන කවිත්වයෙන් අගපැන්පත් ලබන සනකුරුත් ලැබුවා. ඉතින් ඒක සියල්ලටම කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මොගලන් මහරහතන් වහන්සේ 이르දි බලයේ හේතු වාසනා ලැබලා තිබුණා.
ඉතින් උන්වහන්සේට ඒ தත්ත්වය මත වෙලා උන්වහන්සේ මහා ඉර්ධි බල ලැබුවා. ඒක සියල්ලන්ට මේ தත්ත්වෙට ඉන්න පුළුවන් කමකුත් නැහැ. මෙන්න මේ ආකාරයෙන් එක එක්කෙනාට උරුමයන් තියෙනවා. ආසාව එකක්. හිතේ තියෙන බලාපොරොත්තු තියෙන নানা ආකාර දේවල්. පුංචි ළමයෙක්ගෙන් හොත් කවුරු වෙන්නේ? මම දොස්තර කෙනෙක් වෙන්න. මම ගුරුවරයෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න. පුංචි මනසේ ඇවිදින පොඩි ඒවා නෙමෙයි. බලනකොට මල පොත පුරිගෙන ගන්නත් බැරි එක. උඩ මෙරුව පුළුවන්කමක් හැකියාවක් නැති එක. එනකොට පුංචි මනසේ එන්නේ ලොකු තනතොර. ටික දවසක් ගියාට පසු ඉස්කෝලෙන් කට්ටි පැනලා යනවා. සත්‍ය අධිකාරියෙක් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ අපේ මානසයට එනවා. ඔය විශේෂ තනතුරු. ඒවට ආසාවෙන් කරන්න ගියාම Tamanට බැරි දෙයක් කරන්න ගියොත් එහෙම අමාරු වෙනවා. ශ්‍රාවකෙක් වශයෙන් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ Taman Tamanගේ අරුපාඩුව හදාගෙන දැනගත් අවබෝධය තුලින් ඒකට ලොකු වටිනා බව දැනගෙන ඒ ටික කරගන්න. හැකියාවක් ඇත්නම් Tamanටම තේරෙනවා මේක මට මෙහෙම විසඳන්න පුළුවන්. පුළුවන් නම් පුළුවන් දේ කරනවා මිසක් බැරි දේවල් වලට දඟලලා එහෙම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් සතර සතිපට්ඨානිය වැඩුවා. සතර බ්‍රහ්ම විහරණය වැඩුවා. සතර බ්‍රහ්ම විහරණ වලට ලැබෙන ප්‍රතිඵලයක් නැත්නම් ඒක ලැබෙනවා. මෙත්තාසහගත චේතෝ විමුක්තිය, කරුණාසහගත චේතෝ විමුක්තිය, මුදිතාසහගත චේතෝ විමුක්තිය, උපේක්ෂාසහගත චේතෝ විමුක්තිය කියන මෙන්න මේ හිතේ ලබන්නා වූ චේතෝ විමුක්තිය. එක්තරා සමාධි හතරක් ලබනවා. මේ මෛත්‍රී විහරණේ ගත කරන අය. ඒකේ ප්‍රතිඵලය. ඒකේ ප්‍රතිඵලය අගතෙන්පත් උනා. ඒ කියන්නේ බ්‍රහ්ම විහරණ හතරම ලැබුවා. එයා දේශකයෙක් වෙන්නේ පැත්තේ නෙමෙයි. ඒ ටික ලැබුවර දේශකයෙක් වෙන්න බෑ. දැන් ආනන්ද හාමුදුරුව මහා දේශකයෙක්. හැබැයි සෝවාන් ඵලයට විතරයි පත් වෙලා හිටියේ බුදුරණන් වහන්සේ පිරිනමන පානකොට. හැබැයි ඒ කාලේ වෙනකොට මේක විදිහේ ප්‍රශ්න විසඳ ගන්න ඕන අය. අරිහතුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ওই ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ගිහිල්ලා අහන්න කියලා යවනවා මිසක්. ඒ ප්‍රශ්නේ ඉතින්ලා අරිහත්යේ ජයග්‍රහණයට කාරණයක් උනේ නෑ. අරිහත්යේ නිසා උන්වහන්සේ රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මොහක්ෂේ කරලා. හැබැයි දේශකෙක් නෙමෙයි. නිසා ඒ බඳු ප්‍රශ්නයක් ආවම ගිහිල්ලා ඔක ශරීර හාමුදුරුවන්ගෙන් අහන්න. ওই ප්‍රශ්නෙට උත්තර දෙයි ශරීර හාමුදුරුවෝ. ඔක අහන්න ආනන්ද හාමුදුරුවන්. මේ විදිහට ඇහුවා මිසක්. ලක්ෂ ගාණක් කියලා රහතන් වහන්සේලා ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ. දැන් මේ දේශනාව කියන එක හරි ගැඹුරු දෙයක්. නොදැන දේශනා කරන්න ගියොත් අපිට පැටලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි යන මාර්ගය වහගෙනත් ඒක හිත වෙනවා යන්න තිබිච්ච මාර්ගයත් වැහිලා යනවා. ඔය දේශකේ පිළිගන්න හරි කැමැති ලෝකේ. අන්න ඒ නිසාම අභ්‍යන්තරයේ සියුම් උපක්ලේශය බලපානවා. මට දේශකෙක් වෙන්න ඇත්නම් කියලා. මේක පේන්නේ නැහැ දයාවෙන් කරුණාවෙන් කරන එකක් ඇති තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ඔක අභ්‍යන්තරයේ අන්නේ එහෙම එකක් තියෙනවා. ඒක සියුම් මාන්නයක්. ඒ බැයින්නේ අර බල්ලු කරන මෙයා කරන බඳුරු කරන මාන්නයක් නෙමෙයි. ඒ වුණාට එක්තරා විදිහක මාන්නයක්. උපක්ලේශයක් වෙනවා. අන්න ඒ නිසා ඒ උපක්ලේශය අපිට බාධාවක් වෙනවා. කෙනෙකුට යහපත කරන්න ධර්මයක් දේශනා කරන්න ආසාවක් හිතක් කියන එක අර කියන මේ බල්ලෝ ඇති කරන හරක් වගේ ඒ වගේ සත්තු ඇති කරන මාන්නයක් නෙමෙයි. නීච මාන්නයක් නෙමෙයි. හැබැයි තමාගේ තිබෙන මාර්ගය වලා ගැනීමට ඒක බාධකයක් වෙන උපක්ලේශයක් වෙනවා. මේ හැකිනම් කරනවා මිසක් නොහැකිනම් දඟලන්න බෑ. එහෙම ඒවා තියෙනවා. ඉගෙනගෙන හුරු වෙලා පුරුදු වෙලා කරන්න තියෙන වැඩ කොටස් මේ ලෝකේ තියෙනවා. ඒවා එහෙම කරලා. හැබැයි සහජයෙන් පිළිතපු ශක්තිය ඇති කාලාන්තරය තිස්සේ පාරමිතා ගුණය පූර්ණේ කිරීම නිසා ගොඩනගාගත යුතු ඒ බඳු වන්නා වූ ශක්ති විශේෂ තියෙනවා ධර්මදේශකත්වයේ. ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිසා ඒ වගේ දේවල් වලදී ඒවට වලිකන දඟලන්න යන්න ඕනේ නැහැ. Tamanට පුළුවන් දේ Taman කරගන්න. Taman දන්න දෙයක් තියෙනවා පුළුවන් මට්ටමින් කියලා පොට වේලා ගන්න දැනගන්න ඕනේ. ඒ නිසා වැඩි වෙනත් පස්ස අහනවා මම එච්චර කියන්න දන්නේ නැහැ. ආවල් තැන් වල කියලා අහගන්න. ඊට ගැලපෙන දෙයකට යොමු කරන්න ඕනේ. ඈ? ඔව්. හරි දැන් ඒක හරි. දැන් කාට නමුත් දරුවෙකුට හෝ ලෝකයේ කෙනෙකුට හෝ ධර්මයේ තුලින් අවවාදයක් කරන්න යනකොට ඒ ධර්මයේ තුලින් ඇතියාව තියෙන එක පැත්තක්. ඒ වගේම ලෞකිකත්වයේ තුල තියෙන දැනීමෙන් අවවාද අනුශාසනා කරන එක තව පැත්තක්. දැන් ධර්මයේ උපයෝගී කරගෙන ධර්මයේ මූලික කරගෙන ධර්මයේ කරුණු පෙන්වීමෙන් අනුශාසනා